සියලු දෙනාම ආදරෙන් පිළිගන්න ලයිව් ස්ට්‍රීම් එකේ බලන හැම කෙනෙක්මද දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ඔබට ලැබෙනවාමයි. අපි සබත දෙවියන් වහන්සේගේ දවස අපි උන්වහන්සේට දෙන්න ඕනේ සබත. අපි මොනතරම් වැඩ තිබුණත් අපේ යුතුයකමක් දෙවියන් වහන්සේට මුල් තැන දෙන්න. මම විශ්වාස කරනවා ඔබ දෙවියන් වහන්සේ අතගස්සන බවට. අද ඕපනින් ප්‍රේයර් එක කරන්නේ චමින්ද්‍රි. ආමෙන්. හalleluya. ස්වාමින් වහන්සේට අපි ආඥා කරමු. ස්වාමිනී ඔබ වහන්සේගේ නාමයට ප්‍රශංසාවත් ගෞරවවත් අත්වේවා මගේ පියාණනි. ස්තුතියි ස්වාමිනී මේ වසංගතයේ පුරාවටම ස්වාමිනී අපිට කිසි කාර්යදරයක් නැතුව ඊටමත් ආදරයෙන් ආරක්ෂාකාරීව අප මේ තාක් දුර ගෙනාවට ඔබ වහන්සේට ස්තුතියි වගේ පියාණනි. ඒ වගේම ස්වාමිනී මේ තාක්ෂණය ඔස්සේ ඔබ වහන්සේට නමස්කාර කරන්න ඔබ වහන්සේගේ වචනේ ඉගෙන ගන්න ස්වාමීනි අපගේ තද හිත් ඔබ වහන්සේ මොලොක් කරාට ඔබ වහන්සේට ස්තුතියි මගේ පියාණනි. ස්වාමිනී අද ඉරුදින අප සියලු දෙනාම එක් රැස් වෙලා සිටින්නේ ස්වාමිනී ඔබ වහන්සේගේ නාමයට ස්තුති දෙන්න ඔබ වහන්සේට ප්‍රශංසා කරන්න ඔබ වහන්සේගේ නාමයට නම දෙන්නට ඒ වගේම අපගේ සෑම ප්‍රශ්නයක්ම ස්වාමිනී ඔබ වහන්සේගේ දෙපා මත තබලා ස්වාමිනී අපගේ සිත්වලට සැනසීම ලබා ගන්න මගේ පියාණනි. ස්වාමිනී අද මේ කරන්නා වූ මෙහෙ ස්වාමීනි ඔබ වහන්සේගේ දෑතට බාර කරනවා ස්වාමීනි. විශේෂයෙන්ම ස්වාමීනි අපගේ හිත් පිරිසිදු කරන්න අපගේ මුඛවල් ආලේප කරන්න ගීතිකා කණ්ඩායම ඒ වගේම මේ වචනේ බෙදා ගන්නව සහෝදරයාද ඔබ වහන්සේගේ දෑතට බාර කරනවා ස්වාමීනි. ඒ වගේම ස්වාමීනි ඔබ වහන්සේ මේ තාක්ෂණයත් කිසිම කරදරයක් නැතුව අපිට කරගෙන යන්න ස්වාමීනි ඔබ වහන්සේ අපිට වරම් දෙන්න මගේ පියාණනි. ඒ වගේම ස්වාමීනි ඔබ වහන්සේගේ මේ දරු කැල ස්වාමීනි ඔබ වහන්සේ ආරක්ෂා කරන්න ස්වාමීනි. ස්වාමීනි ඔබ වහන්සේගේ මේ බැටළු රැළ ස්වාමීනි වෘකයන්ට හසු නොවේ ස්වාමීනි ඔබ වහන්සේ පෙන්වන මාර්ගයේ ගමන් කරන්න ස්වාමීනි ඔබ වහන්සේගේ ආශිර්වාදය දෙන්න ස්වාමීනි. මේ සෑම දෙයක්ම ඉල්ලන්නේ අප නිසා කුරුසපත් වූ නැවත උත්ථාන වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්. ආමේන්. සුදතුන් වරම් රැගෙන වරින්න අප වෙත වරින්න අප වෙත සුදාත්මයානනි සුදාත්මයානනි සුදතුන් වරම් රැගෙන වරින්න අප වෙත වරින්න අප වෙත
රැගෙන වඩින්න අප වෙත ස්තුති වේවා ස්වාමිනී. ස්වාමිනී ඔබ වහන්සේව අපි මුළු හදවතින්ම අදහනවා මගේ දෙවියනේ. ස්වාමිනී අපේ ආත්මය ඔබ වහන්සේව සොයනවා මගේ ස්වාමිනී. ඔබ වහන්සේ අපි තුල ගින්නක් ඇති කරන්න මගේ ස්වාමිනී. ඔබ වහන්සේගේ ආත්මය හා සම්බන්ධ වෙන්න ස්වාමිනී අපේ ජීවිතය තුල තිබෙන තුරාවටම ඔබ වහන්සේව සොයන්න ස්වාමිනී. අපි කොතැනක සිටියත් මගේ දෙවියනේ ඒ මේ හා සම්බන්ධ වෙන අප සියලු දෙනාටම ඔබ වහන්සේගේ ශුද්ධ ආත්මය දැනෙන්න තියන්න මගේ ස්වාමිනී. ආදර ජේසුනි මේ සියල්ල ඔබ වහන්සේගේ දෑතට බාර කරනවා ස්වාමිනී. Open
Hallelujah. ස්තුති වේවා ස්වාමිනී ඔබ වහන්සේ කරන්නා වූ මාධ්‍යයට ඔබ වහන්සේට ස්තුති ප්‍රශංසා කරනවා ස්වාමිනී. Hallelujah. ඔබ වහන්සේගේ සීමාවක් නැති ප්‍රේමයට ස්වාමීනි ස්තුතියි මගේ පියාණනි. ඔබ වහන්සේගේ ප්‍රේමය නිසායි ස්වාමීනි මං අද මෙතන ඉන්නේ මගේ පියාණනි. ඔබ වහන්සේ මාව මිලදී ගත්තා ස්වාමීනි කුරුස ගසේ එල්ලිලා ස්වාමීනි ඔබ වහන්සේ කෘත්‍රිය ගලා ස්වාමීනි ඔබ වහන්සේ මාව මිලදී ගත්ත නිසායි ස්වාමීනි මං අද මෙතන ඉන්නේ මගේ පියාණනි. අබ්බා පියාණනි ඔබ වහන්සේට අබ්බා පියාණනි කියලා කතා කරන්න දුන්නා ඒ අවස්ථාවට ඔබ වහන්සේට ස්තුතියි ස්වාමීනි. ස්වාමීනි දිනෙන් දිනෙන් මාව ඔබ වහන්සේ තුරුලට ගන්න මගේ පියාණනි ඔබ වහන්සේ මාව ආරක්ෂා කරන්න. ඔබයි සදාකාලික දේව රජිත මගේ පියාණනි. නිමාවක් නැති ප්‍රේමේ තුලමා දරුවේ ඔබයි මෙවල මිලෙන් මා වෙනදීගත් අප්පා පියාණනි ඔබයි සීමාවක් නැති නිමාවක් නැති ප්‍රේමේ තුලමා දරුවේ ඔබයි මෙවල මිලෙන් මා වෙනදීගත් අප්පා පියාණනි ඔබයි අප්පා පියාණනි ඔබයි අප්පා පියාණනි ඔබයි
Abba piyanani obai සදාකාලිකව නොවෙනස් වන්නා වූ දේව රචිතා ඔබයි සදාකාලිකව නොවෙනස් වන්නා වූ දේව රචිතා ඔබයි අඳුරෙන් එළියට මාගෙන වෙන්නව දිවියක් දුන්නේ ඔබයි අඳුරෙන් එළියට මාගෙන වෙන්නව දිවියක් දුන්නේ ඔබයි සතුට සාමය සමාදානය කරුණාවේ රජිදුන් ඔබයි සතුට සාමය සමාදානය කරුණාවේ යේසු ඔබයි අපා පියාණනි ඔබයි අපා පියාණනි ඔබයි අපා පියාණනි ඔබයි අපා පියාණනි ඔබයි සතුට සාමය සමාදානය කරුණාවේ රජිදුන් ඔබයි සතුට සාමය සමාදානය කරුණාවේ යේසු ඔබයි අපා පියාණනි 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 ඔබයි හලෙලූයා ස්තුති වේවා ස්වාමිනී වහන්සේට ප්‍රශංසාවත් මහිමයත් ඔබ වහන්සේට ස්වාමිනී හලෙලූයා ස්වාමිනී ඔබ වහන්සේගේ දෙපා මුලට එනවා මගේ දෙවියනේ දිය සොයන මුව පොව්වෙකු වගේ අපි ඔබ වහන්සේ ළඟට එනවා මගේ ස්වාමිනී ඔබ වහන්සේගේ ආත්මය කෙරෙහි අප තුළ පිපාසයක් ඇති කළ මැනව මගේ ස්වාමිනී ඔබ වහන්සේට ස්තුති ප්‍රශංසා කරනවා ස්වාමිනී ඔබ වහන්සේ කොතරම් අඳුරු දවසක වුණත් ඔබ වහන්සේ අපි ළඟින් ඉවත් නොවන නිසා ස්තුතියි මගේ ස්වාමිනී මේ අමාරු කාලේ ඔබ වහන්සේ අපි ළඟම ඉන්න නිසා ස්තුතියි ස්වාමිනී ඔබ වහන්සේ හරන් සරණක් අපිට නෑ මගේ දෙවියනේ ඔබ වහන්සේ අපේ රැකවරණය ස්වාමිනී ඔබ වහන්සේ අපිට දෙන ආරක්ෂාවට ස්තුතියි ස්වාමිනී ශක්තියට ස්තුතියි මගේ දෙවියනේ ඔබ වහන්සේ අපේ ඔසවන නිසා ස්තුතියි ස්වාමිනී හලෙලූයා මගේ දෙවියනේ සියලු දෙනාම එකම හදවතකින් උන්වහන්සේට ස්තුති ප්‍රශංසා කරමු උන්වහන්සේ ඔබ ළඟමයි
රැකවරණය ශක්තිය ඔබමයි මා දැන් කැපවන්නේ ඔබටයි මාද පැතුවේ ඔබ පමණයි ඔබ නමදින්නට ආසයි මාද පැතුවේ ඔබ පමණයි ඔබ නමදින්නට ආසයි දිය සොයනාමුව ඕව කුසේ මගේ ආත්මය ඔබව සොයයි මාද පැතුවේ ඔබ පමණයි ඔබ නමදින්නට ආසයි Hallelujah. මාද පැතුවේ ඔබ පමණයි ඔබ නමදින්නට ආසයි Hallelujah, hallelujah, hallelujah. ඒ දරන්න බැරි වේදනාවේ ශරීරයකට උපවහන්සේ මගේ පව නිසා ස්වාමීනි මට ආදරේ නිසා ස්වාමීනි ස්තුති මගේ ස්වාමීනි. පව ඔබවහන්සේ සෝල්වල පර කරා ස්වාමීනි ඔබවහන්සේ ඒක තව අපිට හිතන්න තිබුණේ නෑ ස්වාමීනි අපිට තිබ්බේ ඔබවහන්සේගේ මනස්තාපණය මමත්වය අතහැරලා ස්වාමීනි ඔබවහන්සේව ඔබවහන්සේගේ පසුපස එන්න විතරයි අපිට තියෙන්නේ ස්වාමීනි ඔබවහන්සේ දුන්න අවස්ථාවට ස්තුතියි මගේ ඥානය ස්වාමීනි මම ආදරේ ස්වාමීනි ඔබවහන්සේ මට දුන්නේ ඒ අවස්ථාවට මගේ ඥානය මගේ වටිනාකමක් දුන්නේ නෙවෙයි ස්වාමීනි ඔබවහන්සේ මට දුන්නේ ඔබවහන්සේ මට ආදරේ නිසා ඔබවහන්සේගේ කරුණාව නිසා ස්වාමීනි Hallelujah. Thank you, Lord. සෙනෙහස ගලා ගියා මගේ ආදරේ නිසා රුධිරය ගලා ගියා මගේ පව් බර නිසා සෙනෙහස ගලා ගියා මට ආදරේ නිසා රුධිරය ගලා ගියා මගේ පව් බර නිසා සමිඳුනි ඔබ මා ගැන සිතන්නට මා සතු වටිනා කමකිමදෝ සමිඳුනි ඔබ මා ගැන සිතන්නට මා සතු වටිනා කමකිමදෝ සිතාගන්න බැරි දෙවිඳුනි මාට මෙතරම් ඔබ ආදරේ කියා මෙතරම් ඔබ ආදරේ කියා සෙනෙහස ගලා ගියා මට ආදරේ නිසා රුධිරය ගලා
ගියා මගේ පව් බර නිසා ඔබ මැව් සැමදේ මටම බාරදී යටත් කරන්නට මා කවුදෝ ඔබ මැව් සැමදේ මටම බාරදී යටත් කරන්නට මා කවුදෝ සත් සමුදුරම සතුන් කෙරේ අධිපති කමදුන් සමිදේ බලයදුන් දෙවිදේ සෙනෙහස ගලා ගියා මට ආදරේ නිසා රුධිරය ගලා ගියා මගේ පව් බර නිසා සෙනෙහස ගලා ගියා මට ආදරේ නිසා රුධිරය ගලා ගියා මගේ පව් බර නිසා ස්තුති ස්වාමී ප්‍රශංසා මේ මොහොතේ දෙවියන් වහන්සේගේ මරණය සීකරන මේ මොහොත ඔබ වෙනුවෙන් මා වෙනුවෙන් ජීවිතේ පූජා කළා. ඒ පූජාවයි මේ මොහොතේ සීකරන්න. අපේ හදවත පිරිසුදුද කියලා අපි සෝදිසි කර බලමු. පූපය ලබන්න ඉස්සෙල්ලා අපි දෙවියන් වහන්සේට කියමු අපේ අතේ යම් කිසි වැරද්දක් වෙලා තියෙනවා නම් අපිට සමාව වෙන්න කියලා. ජේසුස් වහන්සේ අන්තිම රාත්‍රියේ පූපය රැගෙන ස්තුති කොට කඩා මෙසේ වදාළසේක. මේ මාගේ ශරීරයයි ඔබ අනුභව කරන හැම මොහොතෙම මගේ මරණය සීකරන්නයි උන්වහන්සේ වදාළසේක. පිළිපැන්ගෙන ස්තුති කොට මේ මාගේ රුධිරයයි නවගිවිසුමේ පානයයි ඔබ පානය කරන හැම මොහොතෙම මගේ මරණය සීකරන්නයි උන්වහන්සේ වදාළසේක. අපේ සිත් සෝදිසි කර දෙවියන් වහන්සේගෙන් සමාව ඉල්ලලා අපි මේ පූපයයි මිරිපැණි අපි ලබා ගමු. ආමෙන්. ස්තුතියි දෙවි පියාණෙනි. හාලෙලූයා. ආමෙන්. අද දේව වචනේ බෙදාගන්නේ සොනාලි. ආමෙන්. හාලෙලූයා. ජේසුස් වහන්සේගේ නාමයෙන් නැවතත් ඔගොල්ලෝ සියලු දෙනාම ඉතාමත් ආදරෙන් පිළිගන්නවා. අපි වචනයට යන්න කලින් අපි මේ කාලය උන්වහන්සේට බාර කරලා යාච්ඡා කරලා වචනයට යන්න. ස්වාමිනී ඔබ වහන්සේට ස්තුති ප්‍රශංසා කරනවා ස්වාමිනී. ඔබ වහන්සේ නැවත වාරයක් අප සියලු දෙනාම එක්රැස් කරලා එකමුතු කරලා ඔබ වහන්සේගේ වචනේ ඉගෙන ගන්න අවස්ථාවක් ලබා දුන්නට. ශුද්ධාත්මයන්නි මම සම්පූර්ණයෙන්ම මේ කාලය ඔබ වහන්සේට බාර කරනවා ස්වාමිනී. ඔබ වහන්සේම මාව පාවිච්චි කරලා ඔබ වහන්සේගේ වචනය කතා කරන්න. ශුද්ධාත්මයන්නි මගේ මුඛය ආලේප කරන්න. ඒ වගේම මේ ආසා සිටින සියලු දෙනාගේම හදවත් මම ඔබ වහන්සේට බාර කරනවා ශුද්ධාත්මයන්නි. අපි හැම කෙනෙක්ම ඔබ වහන්සේගෙන ඉගෙන ගන්න මගේ ආත්මයන් වහන්සේ. ඔබ වහන්සේම මේ කාලය වචනය ඔබ වහන්සේ කැමති පරිදි හසුරුවලා අපේ හදවත් වලට ඔබ වහන්සේගේ පණිවිඩය කතා කරන්න. මේ සියල්ලම ජීවමාන වූ නාසරති ජේසුස් වහන්සේගේ නාමයෙන්ම අපට ලැබුණ නිසා ස්තුති වේවා. ආමෙන්. හරි. ඉතින් අපි අලුත් සීරීස් එකකට එන්ටර් වෙලා ඉන්නේ. අද අපිට කතා කරන්න තියෙන මාතෘකාව තමයි
Christian perspective of end times. ඉතින් අපි ඔක්කොමල්ලම දන්නවා අවසාන කාලය මේ end times කියන්නේ මොන වගේ කාලයක්ද කියලා. උන්වහන්සේගේ වචනේ ඉගෙන ගන්න සෙනඟ, උන්වහන්සේගේ වචනේ කියවන සෙනඟක් විදියට අපි බලමු මේ අවසාන කාලය නැතොත් end times ක්‍රියාවලිය තුල අපි එකිනෙකාගේ ආකල්පය මොනවාද? ඒ වගේම ක්‍රිස්තියානි වෙන අපගේ approach එක මොකද්ද මේ කාලය කෙරෙහි? ඊළඟට අපි බලමු මේ දෙයට, මේ කාලයට, මේ අවසාන කාලයට උන්වහන්සේගේ වචනය තුළ අපි සූදානම් වෙන්නේ කොහොමද කියලා. ඒ වගේම ජේසුස් වහන්සේ උන්වහන්සේගේ දරුවන් වෙන අපට මොන වගේ දෙයක්ද පැවරුවේ කියලා. ඉතින් මේ පිළිබඳව අපි දිගින් දිගටම කතා කරගෙන යනවා. ඉස්සෙල්ලාම මම කැමතියි කියන්නේ අපි ඔක්කොමලා දන්නවා end times කියන්නේ ඉතාමත් පුළුල් මාතෘකාවක්. ඒ වගේම තමයි විවිධාකාර පුද්ගලයෝ මේ මාතෘකාව ගැන විවිධ මත ප්‍රකාශ කරලා තියෙනවා. විවිධාකාර මතභේද වලට භාජනය වෙන මාතෘකාවක් තමයි මේ end times අවසාන කාලය. නමුත් අපිට ඇත්තේ එක සත්‍යයි. අපිට ඇත්තේ එක පදනමයි. ඒ තමයි ජේසුස් වහන්සේගේ වචනය. ඉතින් අපි මේ කාලය තුල අපි බලමු දෙවියන් වහන්සේගේ වචනය තුල ශුද්ධාත්මයන් වහන්සේ අපිට කොහොමද මේ කාලයට මුහුණ දෙන්න, අපිට කොහොමද මේ කාලයට අපිව සූදානම් කරන්න කියලා. ඒ වගේම මේ කාලය තුල උන්වහන්සේ අපිව කොයි වගේද පාවිච්චි කරන්න යන්නේ කියලා. බයිබලයේ පුරාවටම අපි අවසාන කාලය පිළිබඳව ලියවිලා තියෙනවා. අපි දකිනවා පරණ කිවිසුමෙත් අලුත් කිවිසුම තුලත් මේ අවසාන කාලය ගැන ඉතාමත් පුළුල් ලෙස අපි දකිනවා. ඉතින් මත්තෙව් 24 ගෝලයන් ජේසුස් වහන්සේගෙන් අහනවා ඔබ වහන්සේගේ ඊමටත් ලෝකාන්තිමයටත් ලකුණු මොනවාද කියලා. ඉතින් ජේසුස් වහන්සේ ඉතාමත් දීර්ඝ පිළිතුරක් දෙනවා. නමුත් මේ පිළිතුර තුළ උන්වහන්සේ අපිට මේ අවසාන කාලය ගැන ලකුණු කීපයක් උන්වහන්සේ පෙන්වලා දෙනවා. ඒ වගේම තමයි ක්‍රිස්තියානි සෙනගවන අපිට මේ අවසාන කාලය ගැන උන්වහන්සේ යම්කිසි අවවාද ටිකක් දෙනවා. ඉතින් මේ සුභාරංචි පොත්වලත් පෞලතුමාගේ ලිපිවලත් විශේෂයෙන් එළිදරව් පොත තුලත් අපි යම්කිසි ලකුණු දකින අවසාන කාලෙදී අපි ඉස්ලාම් බැලුවොත් ස්වභාවික ලකුණු, ඒ කියන්නේ පොළව මතට අනේකාකාර ව්‍යසනයන් එනවා අවසාන කාලය තුළ. කුඩා ප්‍රමාණය පොඩි දෙයක් සඳහන් කරනවා නම් අපිට දකිනවා සාගත, වසංගත, විවිධාකාර ලෙඩ රෝග, යුද්ධ හා යුද ප්‍රවෘත්ති, නොඑක ආකාර භූමිකම්පා, සුනාමි, ජල ගැලීම්, ඒ වගේම ඉර අඳුරු වෙනවා, හඳ ලේ පාට වෙනවා කියලා මේ වචනේ තුල අපිට දකින්න ලැබෙනවා. තවත් දෙයක් තමයි උන්වහන්සේ විශේෂයෙන් සඳහන් කරනවා මනුෂ්‍යයා තුළ පිරිහීමක්. ඒ කියන්නේ අපිට ජේසුස් වහන්සේගේ වචනේ උන්වහන්සේ කියනවා අවසාන කාලය නොවගේ කාලය, ලොත්ගේ කාලය වගේ වෙන්න යනවා කියලා. ඒ කියන්නේ මනුෂ්‍යයා තුළ ඒ සදාචාරත්වය තුළ පිරිහීමක් දකින්න ලැබෙනවා කියලා. ඉතින් නොවගේ කාලේ අපි දකිනවා මිනිසුන් කමින් බොමින් සරණ පාවා ගනිමින් සරණ පාවා දෙමින් ප්‍රීති වෙමින් කාලයක් ගත කරා. ඔවුන්ට වෙන කිසි දෙයක් ගැන වද වෙන්න අවශ්‍යතාවයක් තිබුණේ නැහැ. ඒ වගේම තමයි සමලිංගික සේවනය, ජීවිත විනාශය, අබෝෂන් වගේ දේවල් තුලින් ඊළඟට අධර්මිෂ්ඨකම බෝ වෙන්න යනවා කියලා ජේසුස් වහන්සේගේ වචනේ කියනවා. මිනිසුන් ප්‍රේමයෙන් හීන වෙනවා. මිනිසුන් එච්චර ආත්මාර්ථකාමී වෙන්නවා තමන් ගැන විතරයි සලකන්නේ. අනිත් කෙනාට ප්‍රේම කරන්න යන්නේ. ඊළඟට මේ එක එක ලකුණු සහ ව්‍යසනයන් එක්ක ලොකු බියකින් මේ මිනිස්සු ජීවත් වෙන්න යනවා. නමුත් විශේෂයෙන්ම අපි දකිනවා 2 තිමෝති 3 වෙනි පරිච්ඡේදයේ මම ඒක කියවන්න 1 සිට 5 දක්වා ඇදහිල්ලෙන් වැටි යාමක් මේ අවසාන කාලයේදී වෙන්න යනවා. ඉතින් මම ඒක පොඩ්ඩක් ඔයගලන්ට කියවන්න. නමුත් අන්තිම දවස්වලදී අන්තරා සහිත කාලවල් පැමිණෙන බව දැනගනින්න. මක් නිසාද? මිනිස්යෝ තමුන්ටම ප්‍රේම කරන්නෝව, මුදලට ප්‍රේම කරන්නෝව, පාරට්ටු කරගන්නෝව, උදම්කාරයෝව, අපහාස කරන්නෝව, මව්පියන්ට අකීකරු වන්නෝව, ස්තුතිවන්ත නොවන්නෝව, අභක්තිකයෝව,
ජම්ම ස්නේහය නැත්තෝව, සමාදාන නොවන්නෝව, කේලම් කියන්නෝව, තෘෂ්ණාව මැඩ පවත්වා නොගන්නෝව, ක්‍රූරයෝව, යහපතට ප්‍රේම නොකරන්නෝව, ද්‍රෝහියෝව, හිතුවක්කාරයෝව, අහංකාරයෝව, දෙවියන් වහන්සේට වඩා සැප සෙල්ලමට ප්‍රේම කරන්නාවෝ, දේව භක්තියේ වේසය දරන නමුත් එහි බලය එපා කළ වූ අය ලෙස සිටින්නෝය කියලා. ඉතින් මෙතනදී විශේෂයෙන් අපි දකිනවා මේ ලිපිය තුල සඳහන් වෙනවා ඇදහිල්ලේ ඉන්න සෙනගක් තුල මෙවැනි ගති ලක්ෂණ මතුවෙන්න යනවා. ඉතින් ඇත්තටම අපි සභාව තුල තාමත් ඉන්නවා. අපි උන්වහන්සේගේ වේසය දරනවා. අපි ශුද්ධ ක්‍රියා මතු පිටින් කරනවා. නමුත් අපේ ඇතුළාන්තයේ තියෙන කිලුටු නිසා අපි ඒ කිලුටු තුල තාමත් ජීවත් වෙනවා. ඒකයි මෙතනදී වචනේ කියන්නේ දෙවියන් වහන්සේට වඩා සැප සෙල්ලමට ප්‍රේම කරන්නව දේව භක්තියේ වේසය දරන නමුත් එහි බලය එපා කරපු අය ලෙස හැසිරෙන්න යනවා කියලා. ඉතින් මෙවැනි ක්‍රියාකලාපයන් නිසා සුදාත්මයන් වහන්සේ අපිට පැහැදිලි ලෙස කියනවා අවසාන කාලයේදී ඇදහිල්ලේ ඉන්න සෙනග වැටෙන්න යනවා. ඒ වගේම බොරු ගුරුවරු, බොරු ප්‍රොපේතවරු, වැරදි ඉගැන්වීම්, යක්ෂයාගේ ගුරුකම් සභාව තුලට ගෙනල්ලා සභාව තුල බේදවීම් ඇති කරන්න යනවා. ඉතින් මේ ලකුණු සියල්ලම අපිට උන්වහන්සේ ඉතාමත් පැහැදිලිව වචනය කියනවා. ඉතින් ඇත්තටම අපි මදකට නැවතිලා හිතලා බැලුවොත් මේ දේවල් අද අපිට සමාජය තුල දකින්න ලැබෙනවා, ස්වභාව ධර්මයේ තුල දකින්න ලැබෙනවා. කනගාටුවෙන් වුණත් ජේසුස් වහන්සේගේ නාමය දරන සෙනග අතරත් මෙවැනි දේ අපිට දකින්න ලැබෙනවා. ඉතින් එහෙනම් අපි දන්නවා ස්ථිර ලෙසම අපි ඉන්නේ අවසාන කාලේ. ඒ වගේම තමයි දිනෙන් දින අපි අවසාන කාලයට ලං වෙමින් සිටිනවා. ඉතින් මම පොඩ්ඩක් මෙතනදී මතක් කරන්න කැමති 1 ජෝහන් පොතේ 2:18 යොහාන් තුමා අවුරුදු 2000කට කලිනුත් කියනවා මෙය අවසාන කාලයේ බව නුඹලා දන්නවා කියලා. ඉතින් මත්තෙව් 24:36 ජේසුස් වහන්සේ විශේෂයෙන් කියනවා මේ ලකුණු බලලා නුඹලා කාලය අඳුරගන්න. නමුත් ඒ දිනය හා පැය මාගේ පියාණන් වහන්සේ මිස වෙන කිසිවෙක් දන්නේ නැහැ කියලා. ඉතින් එහෙනම් උන්වහන්සේ අපිට මෙතනදී ජේසුස් වහන්සේ අපිට කියන්නේ මොනවද? කාලය දැනගන්න. කාලයේ ලකුණු බලලා කාලය දැනගන්න. ඒ තුල අපි සූදානම් වෙන්න. නමුත් ඒ දිනයවත් පැයවත් පියාණන් වහන්සේ මිස වෙන කවුරුත් දන්නේ නැහැ කියලා. ඉතින් ක්‍රිස්තියානි සෙනග වෙන අපිත් ඒ දිනයත් පැයවත් ගැන කලබල වෙන එක නෙවෙයි මේ වෙලාවේ කරන්න ඕනේ. ඒ දවස කවදාද කියලා ගණන් හද බලන එක නෙමෙයි කරන්න ඕනේ. ජේසුස් වහන්සේ විශේෂයෙන් අපිට ක්‍රියා දෙකක් ගැන සඳහන් කරනවා. පළවෙනි දේ තමයි අපි එකිනෙක කෙනා උන්වහන්සේගේ නාමය දරන සෙනග වෙන අපි අතුලාන්තයෙන්ම උන්වහන්සේගේ මේ එන දවසට සූදානම් වෙන එක ගැන. ඉතින් සුදාත්මයන්න් තුල අපේ දුර්වලකම් හදාගෙන අපි ඒ එන දවසට අපි එකිනෙක කෙනා සූදානම් වෙන්න ඕනේ. දෙවැනි දේ තමයි උන්වහන්සේ කියනවා මම එක පොඩ්ඩක් කියවන්න 1 තෙසලෝනික 5:23 දෙවැනි දේට යන්න කලින් පළවෙනි දේ ගැන මම චුට්ටක් කියවන්න. 1 තෙසලෝනික 5:23 කියනවා සමාදානයේ දෙවියන් වහන්සේම නුඹලා සහ මුලින්ම පවිත්‍ර කරනසේක්වා. නුඹලාගේ මුළු ආත්මයත් ප්‍රාණයත් ශරීරයත් අපගේ ස්වාමී වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ඊමේදී නිදොස්ව තිබෙන ලෙස ආරක්ෂා කරනු ලැබේවා. ඉතින් මෙතනදී අපි දකිනවා අපි කොච්චර සුද්ධ වෙන්න ඕනේද? අපි උන්වහන්සේගේ වචනයටම තුල කොච්චර අපිව සෝදිසි කරමින් අපි ගොඩ නැගෙන්න ඕනේද? මොකද අවසාන දවසේදී නුඹලාගේ මුළු ආත්මයත් ප්‍රාණයත් ශරීරයත් අපේ ස්වාමී වූ ක්‍රිස්තුස් වහන්සේගේ ඊමේදී නිදොස්ව තිබෙන්න ඕනේ කියලා. එහෙනම් ඇත්තටම අපි හිතලා බලමු. අපි මේක පිළිබඳ කොච්චර වෙහෙසෙනවද? අපි ඊටා ඕනකමකින් අපේ අතුලාන්තය විමසා බලමින් උන්වහන්සේත් එක්ක ආත්මයන් වහන්සේට සංවේදීව ගමනක් යනවද කියලා. ඊළඟට දෙවනි දේ තමයි උන්වහන්සේ කියනවා මාර්ක් 16:15 නුඹලා ගොස් සකල ජනතාවට සුභාරංශය ප්‍රකාශ කරන්න. මතෙව් පොතේ කියනවා
එවිට අවසානය පැමිණෙන්නේ කියලා. ඉතින් ජේසුස් වහන්සේ මේ ක්‍රියා මේ කොටස් දෙක පිළිබඳ වැදගත්කමක් ඉස්මතු කරලා පෙන්නනවා. ඉතින් අපිත් බලමු මේ කොටස් දෙක තුල අපේ ජීවිතය කොහොමද? අපි ජීවත් වෙන්නේ කොහොමද කියලා. ඉතින් ඇත්තටම මේ පහුගිය මාස කීපය තුල කොවිඩ් ව්‍යසනය නිසා ජේසුස් වහන්සේ අපිට ඔබට මට අවස්ථාවක් ලැබලා දුන්නා. අපි කොයි වගේ ස්ථාවරයකද ඉන්නේ කියලා අපිටම සෝදිසි කරලා බලන්න. ඉතින් මේ ව්‍යසනය තුළ මේ ඇතිවෙච්ච කලබලකාරීකම් තුළ සමහරවිට අපිට job losses එන්නේ නැති, financial difficulties එන්නේ නැති. නමුත් අපි මේ දේවල් වලට react කළේ කොහොමද? ඔබ මම සිතලා බලන්න, විමසලා බලන්න. මොකද අපිත් කලබල වෙලා මොකද්ද මේ ලෝකෙට වෙන්නේ කියලා අපි බය වුණාද? නැතිනම් ඒ වගේම තමයි අපේ පවුල්වල අය, සමහරවිට අපි වැඩ කරන තැන්වල අය, අපේ යාළු මිත්‍රයන් එක එක ප්‍රශ්න අහද්දී ඔවුන් සමහරවිට අහන්නේ නැති ඔයගොල්ලන් මොනවද මේක ගැන දන්නේ? මේ ලෝකේ ඉවර වෙන්නද යන්නේ කියලා. මෙවැනි ප්‍රශ්න අහද්දී අපි මේ ප්‍රශ්න වලට කොහොමද මුහුණ දුන්නේ? අපි මේ ප්‍රශ්න වලට කොහොමද උත්තර දුන්නේ? ඉතින් ඇත්තටම දෙවියන් වහන්සේගේ දරුවන් වෙන අපිට ජේසුස් වහන්සේ තුල සාමය, සමාදානය, ප්‍රීතිය, ඒ වගේම උන්වහන්සේගේ පොරොන්දු, උන්වහන්සේගේ assurance එක තියෙන සෙනඟක්. ඉතින් මේ දේ අපේ අවටින් අය මේ කාලය තුලදී අපෙන් දැක්කද? නැත්නම් අපිත් කලබල වෙලා ඕන් වගේම රැල්ලකට අසු වෙලා අනේ මොකද්ද මේ වෙන්නේ කියලා බය වුණාද? ඊළඟට තමයි මෙවැනි විනාශකාරී කුණාටුන් එද්දිත් ජේසුස් වහන්සේ අපිට කියන්නේ උන්වහන්සේ දෙස බලාගෙනම මේ ගමන යන්න කියලා. උන්වහන්සේගේ පොරොන්දු තදින් අල්ලගන්න. මොකද උන්වහන්සේ අපිට පොරොන්දු වෙනවා. උන්වහන්සේ අපිව කවදාවත් අතාරින්නේ නැහැ. උන්වහන්සේ අපිට ළඟව සිටිනා වූ දෙවියන් වහන්සේ කියලා. ඉතින් මේ පොරොන්දු අපිට ඒ වෙලාවේදී සහනයක් වුණාද? නැතිනම් මේ කලබලකාරී ව්‍යසනයන් එක්ක අපේ හිතත් කැළඹුණාද? ඉතින් මේ රියැක්ෂන් එක තුළ අපි එකිනෙක කෙනා දක්වපු රියැක්ෂන් එක තුළ ජේසුස් වහන්සේ අපිට කියනවා අපේ අතුලාන්තය කොයි වගේද කියන එක. ඇත්තටම අපිත් කලබල වෙලා පසුබට වුණා නම් උන්වහන්සේ ගැන බියක් අපි බියටපත් වෙලා උන්වහන්සේගෙන් ඈත් වුණා නම් ඇත්තටම අපි හරි තැනක නෙවෙයි ඉන්නේ. මොකද ජේසුස් වහන්සේ අපිට දීලා තියෙන්නේ බය අඩුකමේ ආත්මයක් නෙවෙයි. උන්වහන්සේ අපිත් එක්ක අවසානයට ඉන්නවා කියලා පොරොන්දු වෙලා තියෙන්නේ. අපි ඒ පොරොන්දු අමතක කරලා හැසිරුණා නම් ඔබ මම සුද්ධාත්මයන් සමග අපේ අතුලාන්තය විමසලා සත්‍ය වශයෙන් මේ ගැන පසුතැවිලා නැවත වාරයක් උන්වහන්සේ තුල ගොඩනගෙන්න, උන්වහන්සේට ලං වෙන්න. ඒ වගේම තමයි අපි දකිනවා නම් අපේ සහෝදරයෙක්, අපේ සභාව තුල කෙනෙක්, අපේ අවට ඉන්න කෙනෙක් මෙවැනි දෙයක් තුල පසුබට වෙලා තියෙනවා නම්, ඔවුන් ජේසුස් වහන්සේගෙන් ඈත් වෙලා තියෙනවා නම් අපි ගොඩනගෙනවා වගේම අපි ඒ පුද්ගලයාවත් ගොඩනගන්න උත්සාහ කරමු. මොකද අපි සියල්ලම එකතු වෙලා අවසානයේදීම ස්ථිරව ඉන්නයි උන්වහන්සේ අපිට කැඳෙව්වේ. අපේ හදවත් පරිවර්තනය වෙමින් අපි මේ ඉගෙන ගන්න අපි දන්නවා මේ කොවිඩ් කාලය පුරාවටම අපි හැම කෙනාම එකතු වුණා. අපි විශේෂ යාච්ඡා මෙහෙවල් තිබ්බ වචනේ ඉගෙන ගත්තා. මේ හැම දෙයකදීම මේ ඉගෙනගත්ත වචනේ අපි ජීවත් වුණාද? නැත්තම් ඒ වචනේ අපිට අපි අහුවා විතරද? අපේ ජීවිතය ඒ වචනය තුළ වෙනස් වුණාද? අපි තවත් උන්වහන්සේට ලං වුණාද? ඒ වගේම තමයි අපි බලමු අපි දෙවියන් වහන්සේගේ වචනය තුළ ජේසුස් වහන්සේට ලං වෙන්න උන්වහන්සේ තුළ අපි ස්ථිර වෙන්න අපේ අවටින් අයත් අප තුලින් ඒ දේ දකින්න යනවා. ජේසුස් වහන්සේ එන්නේ සුද්ධ මනාලියක් වෙනුවෙන්. උන්වහන්සේගේ වචනය කියනවා උන්වහන්සේගේ මනාලිය කැලලක්වත් පළුත්තක්වත් නැතුව සුද්ධ මනාලියක් ලෙස ඉන්න ඕනේ කියලා. උන්වහන්සේ එන්නේ එවැනි මනාලියක් වෙනුවෙන්. ඉතින් අපි මේ ඉගෙන ගන්න වචනය තුළ වචනය නැමැති වතුරෙන් අපේ අතුලාන්තය සෝදගෙන අපි උන්වහන්සේට තව තවත් ලං වෙලා උන්වහන්සේ තුලම ගමන් කරන සෙනඟක් බවට පරිවර්තනය වුණාද? මොකද එවිට අපි තුලින්
උන්වහන්සේගේ බලය අනිත් අය දකින්න යනවා. උන්වහන්සේ අපේ ජීවිතේට දීලා තියෙන මේ ස්ථිරකම, assurance එක කිසිම මනසකට තේරුම් ගන්න බැරි මේ සමාදාන අපි අවටින් අය දකින්න යනවා. ඉතින් ඔබ මම විමසලා බලමු මේ කාලය තුල අපි හැසිරුනේ කොහොමද කියලා. උන්වහන්සේට කියන්න, උන්වහන්සේට මගේ ඇතුළාන්තයේ තියෙන දෙයක් උන්වහන්සේ අපි වැටිච්ච තැනක් තියෙනවා නම් ස්වාමිනේ ඔබ වහන්සේ මට පෙන්නලා දෙන්න. මට උදව් කරන්න එතනින් නැගිටින්න කියලා. ඉතින් ඊළඟට මම ආසයි ඇත්තටම කතා කරන්න ජේසුස් වහන්සේ කියනවා මේ සැබෑ පරිවර්තනය තුල මේ ස්ථිරකම තුල ජේසුස් වහන්සේගේ බලය අපි තුලින් ක්‍රියා කරන ආකාරයට අපි සාක්ෂි දරන්න යනවා කියලා. ඉතින් සියලු ජාතීන්ට සුභාරංචිය දේශනා කරන්න උන්වහන්සේගේ සුභාරංචියට සාක්ෂිකාරයන් වෙන්න කියලා උන්වහන්සේ අපිව කැඳවෙනවා. එතකොට මේ සුභාරංචිය මොකද්ද? මේ වෙලාවේ මේ ලෝකේ ඉන්න සෙනග අන්ධකාරේ සමාලලට බියපත් වෙලා කිසිම තැනක් ඔවුන්ට කිසිම හෝප් එකක් නැතුව පැලිලා පෙලිලා ඉන්න පුළුවන්. නමුත් ඒ හැම දෙයකටම ඇත්තේ එක පිළිතුරයි. එක පිළියමයි. ඒ ජේසුස් වහන්සේගේ සුභාරංචිය. උන්වහන්සේගේ සුභාරංචිය තුල අපි මේ මනුස්සයන්ට කතා කරනවා ජේසුස් වහන්සේ ඔබට මට කොච්චර ප්‍රේම කළාද කියනවනම් උන්වහන්සේ අපි පාපේ මැරිලා සිටියදීම උන්වහන්සේගේ ජීවිත පූජාව තුලින් කුරුස යාගය තුලින් අපිට අපිව ඒ යක්ෂයාගේ බැමි වලින් නිදහස් කරලා උන්වහන්සේගේ දේව දරුකමට අපිට කතා කළා. ඉතින් උන්වහන්සේගේ කුරුස යාගය පිළිගන්න හැම කෙනෙක්ටම ඒ උන්වහන්සේ තුල ඒ ගැලවීම තියෙනවා. ඉතින් මේකයි සුභාරංචිය. ඔබ මම දන්න සුභාරංචිය මේක. ඒ තුල අපි අත්දැක්ක බලය, ඒ තුල අපි උන්වහන්සේගේ ආදරය අත්දැක්කා. ඒ දේ රස බලා දැනගත්තා. ඒකයි ජේසුස් වහන්සේ කියන්නේ මේ සුභාරංචියට සාක්ෂි දරන්න. උන්වහන්සේගේ ආදරය අපි තුලින් අනිත් අයට පෙනෙන්න සලස්වන්න. මොකද අපි කොච්චර අපේ මුඛයෙන් සුභාරංචිය කිව්වත් ඒ සෙනග අපේ ජීවිතය තුළ පරිවර්තනයක් දකින්න නැත්තම් අපි ඉස්සර හිටිය කෙනාම නම් තාමත් ඉන්නේ. ඒ සුභාරංචිය ඔවුන්ට සමහරලාට විහිළුවක් වෙන්න පුළුවන්. ඒකයි උන්වහන්සේ කියන්නේ අපි ජීවිත පරිවර්තනය තුළ මේ සුභාරංචිය අරන් යන්න. එහි බලය අනිත් අයට දැනෙන්න සලස්වන්න. ඉතින් අපි දන්නවා අන්ධකාරයේ හිර වෙලා ඉන්න මේ සෙනගට කිසිම පිළියමක් නැහැ. අපිටයි ආලෝක උන්වහන්සේ කිව්වා අපි ලෝකයේ ආලෝකය කියලා. එහෙනම් මේ අන්ධකාරයේ හිර වෙලා ඉන්න සෙනගට අපි ආලෝකයක් වෙමු. ඉතින් තව දෙයක් තමයි දෙවියන් වහන්සේ විශේෂයෙන්ම අපිව ස්ථානගත කරලා තියෙනවා. සමහරලාට ඔගොල්ලෝ කොවිඩ් මේ ව්‍යසනය අතරතුරම කොවිඩ් පොසිටිව් අය ඉන්න තැන්වල වැඩ කරන්නේ නැති. ඒ අයත් එක්ක ඔගොල්ලෝ ගනුදෙනු කරන්නේ නැති. නමුත් ඕගොල්ලෝ තුල ඔවුන් දකින්නේ නැති. ඕගොල්ලෝ වෙනස් කියන එක. ඉතින් ඒ දේ දන්නේ ඔබ විතරයි. මම ඒ දේ දන්නේ. නමුත් උන්වහන්සේ අපිව විශේෂයෙන් ස්ථානගත කරලා තියෙන්නේ අපිට ඒ ස්ථානවලට සුභාරංචිය අරන් යන්න. සමහරවිට අපි ඉවැන්ජලිසම් කියලා හිතුවම අපි හිතනවා අපි කොහෙට හරි සුභාරංචිය අරන් යන්න ඕනේ. ඒකත් කරන්න ඕනේ. නමුත් සුභාරංචිය උන්වහන්සේ ඉස්සෙල්ලාම කියන්නේ අපේ පවුල තුලින් පටන් ගන්න. අපේ ජීවිත පරිවර්තනයේ ඵල අපේ පවුලේ අය ඉස්සෙල්ලාම දකින්න ඕනේ. අපේ යාළු මිත්‍රයන් දකින්න ඕනේ. අපේ වැඩ කරන ස්ථානවල දකින්න ඕනේ. සමහරලාට අපි සුභාරංචිය අරන් යන්න වෙනම platform එකක් හොයනවා. නමුත් උන්වහන්සේ අපිව ස්ථානගත කරලා තියෙන තැනම තමයි අපේ මේ platform එක. අපේ neighborhoods වලට, අපේ නෑදෑ හිත මිතුරන්ට අපින් සුභාරංචිය අරන් යන්නයි උන්වහන්සේ අපිව විශේෂයෙන් තෝරගෙන තියෙන්නේ. ඉතින් ඒ දේ ගැන අපි කොහොමද ක්‍රියා කළේ කියලා අපි හිතලා බලමු. අපි තවමත් ලැජ්ජා වෙනවා නම් සුභාරංචිය කතා කරන්න. උන්වහන්සේ තුලම අපි ඒකට ශක්තිය බෝල්නස් එක ඉල්ලමු. මොකද උන්වහන්සේ අපිට විශේෂයෙන් මාන කරා. පවරපු කාර්යය තමයි උන්වහන්සේගේ සුභාරංචියට සාක්ෂි දරන්න. ලෝකයේ 4 කොනටම උන්වහන්සේගේ සුභාරංචිය අරන් යන්න. ඉතින් අපි වචනයෙන් විතරක් නෙවෙයි ජීවිතයෙන් උන්වහන්සේගේ බලය ගැන අනිත් අයට සාක්ෂි දරමු.
ඒ වගේම 2 පේදුරු 3 තුන්වෙනි වචනේ තුන්වෙනි වගන්තිය සිට 10 දක්වා මම පොඩ්ඩක් කියවන්න. අන්තිම දවස්වලදී තමුන්ගේ තෘෂ්ණා ලෙස හැසිරෙන්නා වූ පියවරුන් සැතපුණු පසු මැවීමේ පටන් ගැනීමේ සිට සියලු දේ තිබුණාක් මෙන් පවතින බැවින් උන්වහන්සේගේ ඊමේ පොරොන්දුව කොතැන්හිදැයි සරදම් කරමින් කියන්නා වූ කවටකම් කරන්නෝ පැමිණෙන්නෝ යයි පළමු කොට දැනගනිල්ලා. මක්නිසාද දෙවියන් වහන්සේගේ වචනය කරන කොටගෙන පුරාණයේ පටන් අහසක්ද වතුරෙන් සම්බන්ධ කරන ලද්දා වූ වතුර මැද්දේ පොළවක්ද තිබුණු බවත් ඒ කරන කොටගෙන එකලට තිබුණු ලෝකයේ ජල ගැල්මට යට වී විනාශ වූ බවත් ඔව්හු කැමැත්තෙන්ම මතක නැති කරති. නමුත් දැන් පවතින අහසද පොළවද එම වචනයෙන් විනිශ්චයත් අභක්තිකයන්ගේ විනාශයත් දවස දක්වා ඉතුරු කරනු ලැබ ගින්නෙන් දැවීමට තබා තිබේ. නමුත් ප්‍රේමවන්තේනි, ස්වාමින් වහන්සේට එක දවසක් අවුරුදු 1000ක් මෙන්ය. අවුරුදු 1000ක් එක දවසක් මෙන්ය යන මේ එක කාරණය මතක නැති නොකරල්ලා. ප්‍රමාදයයි සමහරුන් සලකන හැටියට ස්වාමින් වහන්සේ තමන්ගේ පොරොන්දුව ගැන ප්‍රවාද නොවනසේක. නමුත් සියල්ලන් පසුතැවිලි වෙනවාට මිස කිසිවෙක් විනාශ වෙනවාට උන්වහන්සේ නොකැමිතිව නුඹලා කෙරෙහි බොහෝ කල් ඉවසනසේක. එහෙත් සොරකුමෙන් ස්වාමින් වහන්සේගේ දවස පැමිණෙන්නේය. ඉතින් මෙතනදී පේදුරුතුමා අපිට පෙන්නනවා ගොඩක් වෙලාවට මේ සෙනග හරි අපි සුභාරංචි අරන් යද්දී අපිට සාරදම් කරන්න පුළුවන්. අපිට පීඩා කරන්න පුළුවන්. ඒ වගේම තමයි දැන් මේ කොවිඩ් ව්‍යසනය මෑත කාලෙදී වෙච්ච නිසා අපි දන්නවා මේ සෙනග යම්තාක් දුරකට බියටපත් වෙලා සුභාරංචියට ගොඩක් ඕපන් වෙනවා. නමුත් ටිකක් කල් මේ දේවල් සෙටල් වෙද්දී යම්තාක් දුරකට මේ දේවල් නෝමල් තත්ත්වයටපත් වෙද්දී ඒ සෙනග නැවත වාරයක් හැරිලා ඒගොල්ලන්ගේ පරණ පුරුදු වලට කමින් බොමින් ප්‍රීති වෙමින් කාලය ගත කරන්න පෙළඹ වෙනවා. ඉතින් ඒකයි පවුලු මෙතනදී පේදුරුතුමා කියන්නේ ඕන් කාලය ළඟ බව ඕනෑකමින් අමතක කරා කියලා. ඉතින් මේ වගේම දේවල් අපි මීට කලිනුත් දැකලා තියෙනවා. ඔයගලන්ට මතක ඇති Y2K අවුරුදු 2000 ලබන වර්ෂයේදී පුදුම විදියට ලෝකයේ සෙනඟ කලබල වෙලා හරිම උනන්දුවෙන් මොකක්ද මේ වෙන්නේ? මේ ලෝකේ ඉවර වෙන්නද යන්නේ? ඒ වගේම අපිට දැන් මෙතනින් එහාට මොකක්ද වෙන්න යන්නේ කියලා ඉතාමත් උනන්දුවෙන් හොයන්න පටන් ගත්තා. ඒ වගේම තමයි ඒ දේවල් හිමීට කාලයත් සමග ප්‍රශ්නයක් නැති වෙන්නේ නැවත වාරයක් ඔවුන්ගේ උනන්දුව නැති වෙලා ඔවුන්ගේ නෝමල් ජීවිත රටාවට ඔවුන් පෙළඹුණා. ඒ වගේම තමයි මේ විදියමයි සුනාමි එකක් එද්දි එක්ක ගම් වතුරක් එද්දි එක්ක භූමිකම්පාවක් වෙද්දි මිනිස්සු කලබල වෙනවා. නැවත වාරයක් හිතන ආනේ ලෝක ඉවර වෙන්න යනවාද? එහෙනම් මම ලෑස්ති වෙන්න ඕනේ කියලා. නමුත් ආයේ කල්තිය. දැන් එතකොට ඔවුන් ඕනේ කමින් ලෑස්තිනවා. නමුත් කාලයත් එක්ක නැවත වාරයක් ඔවුන්ගේ පරණ ක්‍රියාවල් වලට යනවා. ඉතින් මේ වගේමයි යුද්ධ වර්ල්ඩ් වෝර්ස් තියෙද්දි ඒ වගේම තමයි අපි දකිනවා එක එක කාලවල තුල ජේසුස් වහන්සේගේ සභාවට ඉතාමත් බලවත් ලෙස පර්සිකියුෂන් එකක් එනවා දැනටමත් තියෙනවා. ඉතින් සිරියාවේ චීනයේ වගේ රටවල් වල විශේෂයෙන් උන්වහන්සේගේ සභාවට ලොකු පීඩාවන් තියෙනවා. ඒ වගේම තමයි මෑත කාලයේදී මේ මයික්‍රොචිප් එක වැක්සීන් එක ගැන ලොකු ආందోලනයක් තියෙනවා. ඉතින් මේ වගේ එක එක හයිප්ස් එක අපිත් ඒ කාලෙට ඉතාමත් උනන්දු වෙලා කලබල වෙලා බියටපත් වෙලා සුද්ධ වෙන්න ලොකු දේවල් කරන්න හදනවනම් ඇත්තෙන්ම මම ඉස්සෙල්ලා කිව්වා වගේ අතුලාන්තයේ සෝදිසි කරලා බලන්න. මොකද උන්වහන්සේ කියන්නේ උන්වහන්සේගේ දවස කවදද කියලා දවසවත් පැයවත් අපි දන්නේ නමුත් කාලය ළඟයි කියලා අපි දන්නවා. ඉතින් ජේසුස් වහන්සේ තුල අපි හරියාකාරව ගොඩනැගෙන සෙනගක් නම් උන්වහන්සේගේ මනාලිය ලෙස සුද්ධව ඉන්න ගොඩනැගෙන සෙනගක් නම්
අපිට කාලය දිනය පැය අදාළ නැහැ. ඒ මොහොත මේ වෙලාවේ ආවත් අපි ලෑස්ති. ඉතින් මම පොඩ්ඩක් මේකේදී 2 පේදුරු 3:11ත් නැවත වාරයක් කියවන්න. මේ සියල්ල මෙසේ නාස්ති වෙන්න තිබෙන බැවින් නුඹලා දෙවියන් වහන්සේගේ දවස පැමිණීම බලා සිටිමින්ද ඒ ගැන උනන්දුව ක්‍රියා කරමින්ද සියලු ආකාර ශුද්ධ වූ හැසිරීමේ භක්තිවන්ත කමිනුත් කොයි ආකාරව අයවල්ව සිටින්නට ඕනෑද? ඉතින් මෙතනදී මේ මොන දේ වුණත් අපිට තියෙන එක දෙයයි. අපි දන්නවා ස්ථිර ලෙස උන්වහන්සේ එනවා. අපි කාලය ළඟයි කියලා දන්නවා. නමුත් උන්වහන්සේ අපිට කියන්නේ දවස කවදද පැය කවදද කියලා බය වෙලා වරි වෙන්න නෙමෙයි. සුද්ධ වෙන්න. සියලු ආකාරයේ සුද්ධකමින්ද, භක්තිවන්තකමින්ද මේ දවස එනකන් බලාගෙන ඉන්න. නමුත් ක්‍රියා කරන්න. අපිව ගොඩනගා ගන්නවා වගේම අපිව ලෑස්ති වෙනවා වගේම අපි අවට ඉන්න සෙනගටත් කතා කරන්න ඕනේ. සුභාරංචි අරන් යන්න. උන්වහන්සේගේ වචනය තුල උන්වහන්සේගේ ආදරය මේ ලෝකෙට අරන් යන්න. මොකද මේ සෙනග නැත්තම් අන්ධකාරයේම මැරිලා ඉන්න සෙනගක්. ඉතින් අපි ආලෝකයේ දරුවන් විදියට අපි මේ වචනේ ඉතා ඕනෑකමින් අපේ අවට අයට, අපේ වැඩ කරන ස්ථානවලට, අපේ යාළු මිත්‍රයන්ට සියල්ලන්ටම අරන් යන්න. ජේසුස් වහන්සේගෙට යාච්ඡා කරද්දී කියන්නේ ස්වාමිනේ මාව සන්නද්ධ කරන්න. අපිව සන්නද්ධ කරන්න. ඔබ වහන්සේගේ සුභාරංචි අරන් යන පිණිස අපිව සූදානම් කරන්න ස්වාමිනේ. මොකද ඒ දවස මේ මොහොතේ වෙන්න පුළුවන්. ඒ දවස තව මාසෙකින් වෙන්න පුළුවන්, අවුරුද්දකින් වෙන්න පුළුවන්, අවුරුදු 10කින් වෙන්න පුළුවන්. කාලය අපි දන්නේ දිනය අපි දන්නේ. හැබැයි කාලය අපි දන්නවා. ඉතින් අපි හරියාකාරවම උන්වහන්සේ තුල ජීවත් වෙන සෙනගක් නම් කාලය අද වුණත් තව අවුරුදු 10කින් වුණත් අපි පසුබට වෙන්නේ. අපි තවත් ඕනෑකමකින් ක්‍රියා කරනවා. මොකද අපි ඒ රස දන්න සෙනගක්. ඉතින් ඒ නිසා ඊළඟට අපි බලමු අපි සුභාරංචි අරන් යන විට මම ඉස්සෙල්ලා කිව්වා වගේ සමහරවිට සෙනග අපිට විහිළු කරයි, සරදම් කරයි, පීඩා කරයි. සමහරවිට මේ දේ අපේ පවුල් වලින්ම අපිට එන්න පුළුවන්. අපි වැඩ කරන තැන් වලින් අපිට එන්න පුළුවන්. නමුත් අපි උන්වහන්සේගේ සිත, ජේසුස් වහන්සේගේම හදවතේ ආකාරය නම්, උන්වහන්සේගේම සිත අපි තුලත් තියෙනවා නම් මේ සෙනගට අපි ආදරය කරන්න ඕනේ. ඒ පීඩාවන්, ඒ එන ප්‍රතිප්‍රහාර තුල කිසිම විටක අධෛර්ය නොවි අපි ඔවුන්ට ආදරය කරන්න ඕනේ. අපි ඔවුන්ට තවත් සුභාරංචිය තවත් සුභාරංචිය අනිත් අයට අරන් යන්න ඕනේ. ඉතින් ඇත්තටම මට පොඩ්ඩක් මෙතනදී ආසයි කියන්න ඒ අපිට එන පීඩාව තුළ අපි පසුබට වෙනවනම් අපි හිත වේදනාවන් තුළ හිත කැඩීම් තුළ සුභාරංචිය කතා කරන්නේ නැහැ කියලා තීරණ අරන් තියනවා. ඇත්තටම මෙතනදී මම කැමති ඔයගලන්ට මතක් කරන්න. එහෙනම් තවමත් මා තුළ ඉන්නේ මම කියන කෙනා. නමුත් ජේසුස් වහන්සේ කියන්නේ උන්වහන්සේ අපේ ස්වාමින් වහන්සේ නම් මා තුළ ඉන්නේ මම නොවේ ඔබ වහන්සේ. එහෙනම් මගේ කැමැත්ත නෙව මං කරන්නේ උන්වහන්සේගේ කැමැත්ත. උන්වහන්සේ විශේෂයෙන් කියනවා මාගේ නාමය නිසා නුඹලාට පීඩා කරනවා. ඒක උන්වහන්සේ කියනවා. උන්වහන්සේ කියනවා උන්වහන්සේටත් පීඩා කරා. නමුත් උන්වහන්සේ ලෝකය ජයගත්තා. ඒ වගේම අපිත් ලෝකය ජය ගන්න යනවා. ඉතින් ඒ නිසා කිසිම දෙයක් තුල පසුබට වෙන්න එපා. තදින්ම අල්ලගන්න. ඒ වගේම තමයි උන්වහන්සේ කියනවා මාගේ නාමය නිසා නුඹලා පීඩා විඳිනවා නම් නුඹලා ආශිර්වාද ලද්දෝය කියලා. නුඹට පීඩා කරන අය උදෙසා යාච්ඡා කරන්න කියලා. මම අවසාන වශයෙන් එක වගන්තියක් කියවන්න 1 තෙසලෝනික පොතේ 5:1 සිට 8 දක්වා. නමුත් සහෝදරයනි කාලවලද ප්‍රස්තාවන්ද ගැන නුඹලාට යමක් ලියන්ට වුවමනා නැත. මක් නිසාද රාත්‍රියේ සොරකු එන්නාක් මෙන් ස්වාමින් වහන්සේගේ දවස පැමිණෙන බව නුඹලා හොඳ හැටි දනිනුය. සමාදානය අනතුරක් නැත කියා කියන විට ගර්භණියට විලිරුචාව පැමිණෙන්නාක් මෙන් හදිස්සියෙන් ඔවුන් පිට විනාශය පැමිණෙන්නේය. ඔව්හුද කිසිසේත් නොගැලවෙන්නෝය. නමුත් සහෝදරයනි ඒ දවස සොරකුමෙන් නුඹලා කෙරේ පැමිණෙන්නට නුඹලා අන්ධකාරයේ සිටින්නෝ නොවෙති. කුමක් හේින්ද
නුඹලා සියල්ල ආලෝකයේද දවාලයේද පුත්‍රයෝහ. අපි රාත්‍රියටත් අන්ධකාරයටවත් අයිති නොවෙමුව. එබැවින් වෙන තැනැත්තන් මෙන් අපි නිදා නොගෙන මත් නොවී සිටිමුව. මක් නිසාද නිදාගන්නෝ රාත්‍රියේ නිදා ගනිති. මත් වෙන්නෝ රාත්‍රියේ මත් වෙති. නමුත් දවාලට අයිති වූ අපි ඇදහිල්ල සහ ප්‍රේමය නැමැති ලයවැස්මත් ගැලවීමේ බලාපොරොත්තුව නැමැති ආරක්ෂා තොප්පියත් පැළඳගෙන මත් නොවී සිටිමු. ඉතින් මෙතනදීත් අපි දකින උන්වහන්සේ කියනවා මත් වෙන්න එපා. ලෝකයේ බර නිසා, ලෝකයේ දේවල් නිසා පසුබට වෙන්න එපා. අපි දවාලේ දරුවෝ. ඒ නිසා උන්වහන්සේ කියන්නේ ජේසුස් වහන්සේ තුලම අපි අවසානය තෙක්ම මේ ගැලවීම ආරක්ෂා කරගමු. අපි උන්වහන්සේවම අල්ලගෙන අපි උන්වහන්සේ තුලම ජීවත් වෙමු. උන්වහන්සේට තව තවත් ලං වෙලා උන්වහන්සේගේ හදවතේ ආකාරයේ සෙනගක් වෙමු. ආත්මයන්න් වහන්සේ තුලම ගමන් කරන සෙනගක් වෙමු. ජේසුස් වහන්සේ මගේ ස්වාමින් වහන්සේ නම් තවත් මම නොව උන්වහන්සේ මා තුල ජීවත් වෙන්නේ. ඒ වගේම තමයි ලෝකයේ තියෙන හැම ප්‍රශ්නයකටම විසඳුම උන්වහන්සේගේ සුභාරංචිය. එහෙනම් අපි උන්වහන්සේගේ ආදරය අපි තුලින් අනිත් අයට ගලන්න සලසමු. උන්වහන්සේගේ හදවත අනිත් අය වෙනුවෙන් උන්වහන්සේගේ හදවතට අනිත් අය වෙනුවෙන් උන්වහන්සේ ආදරය කරා වගේ මුළු ලෝකෙටම උන්වහන්සේ ආදරය කරේ. අපි මේ ලෝකයේ ඒ යක්ෂයාගේ ග්‍රහණයට අහු වෙලා ඉන්න සෙනගව ඒ අන්ධකාරයෙන් මුදවගෙන උන්වහන්සේගේ රාජ්‍යයට ගෙනෙමු. ඉතින් ජේසුස් වහන්සේගේ පැමිණීම ඊටමත් ආසාවෙන් ඊටමත් ඕනෑකමින් බලන් ඉන්නවා වගේම අපිට පැවරිලා තියෙන කාර්ය හරි ආකාරයෙන් කරනවා වගේම අපි එකිනෙක කෙනත් ඒ අවසානයේ ඒ දවස මෙනුවෙන් සූදානම් වෙමු. අපේ අතුලාන්ත පරිවර්තනය තුළ උන්වහන්සේ එන්න ගෙනියන්න යන මනාලියමෙන් කැලලක්වත් පළුද්දක්වත් නැතුව සූදානම්ව සිටින සෙනගක් මෙන් ලෑස්ති වෙමු. මේ සියල්ලටම ඔබට මට ජේසුස් වහන්සේගේම මඟ පෙන්වීමත් ආත්මයන්න් වහන්සේගේ මඟ පෙන්වීමත්ම ලැබේවා. ආමෙන්. දෙවියන් වහන්සේ අප සියලු දෙනාවම ආශිර්වාද කරපු දෙයින්ම කොටසක් උන්වහන්සේගේ රාජ්‍ය ආශිර්වාද කරන්න ඕගොල්ලෝ වෙන් කරන් තියෙනවා නම් මේ ස්ලයිඩ් එකේ තියෙන account details වලට ඒ දේ transfer කරන්න පුළුවන්. අපි ඒ වෙනුවෙන් යාඥා කරමු. ස්වාමිනී ඔබ වහන්සේට අනේක වාරයක් ස්තුතිවන්ත වෙනවා ස්වාමිනී. අප සියලු දෙනාවම ඔබ වහන්සේ රැක බලා ගනිමින් ආරක්ෂා කරමින් සපයමින් මේ අසීරු කාලය තුල පවා අරන් යන නිසා ස්වාමිනී ඔබ වහන්සේ අපිව ආශිර්වාද කරපු දෙයින්ම කොටසක් නැවත වාරයක් අපි ඔබ වහන්සේගේ රාජ්‍යයට ගෙනනවා ස්වාමිනී. ඔබ වහන්සේ දේ ආශිර්වාද කරන්න මගේ ස්වාමිනී. ඒ සියල්ල ඔබ වහන්සේගේ රාජ්‍යයේ වර්ධනයත් සුභාරංචියේ ව්‍යාප්තියත් උදෙසාම පාවිච්චි කරන්න අපිට මඟ පෙන්වන්න ස්වාමිනී. ස්තුති වේවා ප්‍රශංසා වේවා. ආමෙන්. මේ පාර නත්තලට අපි සභාවක් හැටියට විශේෂ දෙයක් කරන්න සූදානම් වෙනවා. ඒකට අපිට ඔයාලා සියලු දෙනාගේම උදව් අවශ්‍ය වෙනවා. ආර්ථික අපහසුතා හරි අනෙකුත් විවිධ හේතු නිසා හරි නත්තලට ලස්සනට සූදානම් වෙන්න අපහසු පවුල් වලට අපිට මේ අවස්ථාව තිබුණාට සමහර අයට අපහසුතා තියෙනවා. ඉතින් ඒ වගේ පවුල් වලට සභාවෙන් ක්‍රිස්මස් ෂොප් එකක් අරිනවා. ඒ අයට නොමිලේම ක්‍රිස්මස් shopping කරන්න අවස්ථාව උදා කරලා දෙන්න. ඒකට ඔයාලගේ නිවෙස්වල තියෙන හරි කැමතිනම් අලුතින්ම අරගෙන හරි ඇඳපු නැති පිරිමි කාන්තා ළමා ඇඳුම් සපත්තු සෙල්ලම් බඩු වගේ දේවල් අපිට ඉතා ඉක්මනින් ලැබෙන්න සලස්සන්න පුළුවන් නම් හොඳයි. ඒ සඳහා වැඩි විස්තර දැනගන්න ඕන නම් තිරයේ දැක්කෙන නම්බර්ස් වලට කතා කරන්න පුළුවන්. චන්නට හරි සුරංජිට හරි. ස්තුතියි. පහුගිය අවුරුදු වල වගේ මේ පාරත් අපි ඔපරේෂන් ක්‍රිස්මස් චයිල්ඩ් ප්‍රෝග්‍රෑම් එකට සූදානම් වෙනවා. ෂූ බොක්ස් එකක පුංචි ළමයින්ට ක්‍රිස්මස් තෑගි පැක් කරලා අරින එක. ඔයාලට කැමති නම් samaritans
org.au වෙබ්සයිට් එකට ගිහිල්ලා ඔන්ලයින් ෂූ බොක්ස් එකක් පැක් කරන්න පුළුවන්. $30ක් වගේ මුදලක් තමයි යන්නේ. එහෙම නැත්නම් ඔයාලට අපි සාමාන්‍ය විදිහට කරා වගේ shopping කරලා ෂූ බොක්ස් එකක් පැක් කරන්නත් පුළුවන්. ඒකට වැඩි විස්තර සඳහා මිෂෙල්ට කතා කරන්න මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් drop off point එහෙම දැනගන්න ඕන නම් 0430722474. ස්තුතියි. Hour of Power ශුද්ධ බයිබලයේ යාකෝබ් පොතේ පසන පරිච්ඡේදයේ 14 වන වගන්තිය සහ 15 වන වගන්තිය මෙසේ සඳහන් වෙනවා. නුඹලා අතරෙහි යමෙක් රෝගාතුරව සිටින්නේද? ඔහු සභාවේ වැඩමහලන්ට හඬගසාවා. ඔහු ස්වාමින් වහන්සේගේ නාමයෙන් ඔහුට තෙල් ආලේප කොට ඔහු දෙසා යාඥා කරත්වා. එවිට ඇදහිලි යාඥාවේ රෝගාතුරයාට සුවය ලැබේ. ස්වාමින් වහන්සේ ඔහු නැගිටවනු ඇත. ඔහු පාපයන් කර තිබේ නම් ඒවා ඔහුට කමා කරනු ලැබේ. බලන්න අපි කොච්චර ආශිර්වාදවත් ජනතාවක්ද. අප දේව සභාවේ වැඩිමහල් දේවගැති ජෝ ෆර්නෑන්ඩස් දේවගැතිතුමන් ලෙඩ රෝග සුව කිරීමේ වරප්‍රසාදයෙන් පූර්ණයි කියා මා මෙන්ම ඔබත් දන්නවා. අපි ඒ සඳහා සාක්ෂි දරා තියෙනවා. අපි දෙවියන් වහන්සේගෙන් ලබා ඇති වරප්‍රසාදය අන් අය හා සමාගත බෙදාගමු. සෑම බ්‍රහස්පතින්දාම සවස 7:30 සිට පැයක කාලයක් සමිඳුන් සමග ගතකොට අපේ පමණක් නොව අන් අයගේද සිත් දුම්නස් ලෙඩ රෝග ප්‍රශ්න කරදර උදෙසා එක්සිත්ව යාඥා කරමු. ඔන්ලයින් අපත් හා සමග සම්බන්ධ වන්න. ඔබට විශේෂ යාඥා ඉල්ලීම් කරන්න තියෙනවා නම් අප සභාවේ වැඩමහල්ලක හා සම්බන්ධ වන්න. ස්තුතියි. බයිබල් ස්ටඩීස් ශුද්ධ බයිබලයේ පිලිප්පි පොතේ 4 වන පරිච්ඡේද 9 වන වගන්තියේ මෙසේ සඳහන් වෙනවා. ඔබ මාගෙන් ඉගෙනගත් මා ඔබට බාර දුන් මා කියනු ඇසු මා කරන දුටු සියල්ල ක්‍රියාවේ යොදවන්න. එවිට සමාදානයේ දෙවියන් වහන්සේ ඔබ සමග වනසේක. ඉතින් අපි දෙවියන් වහන්සේගේ සමාදානය අප ජීවිත තුලත් අත්විඳගමු. එන්න අපිත් එක්ක අත්වැල් බැඳගමු. සෑම ඉරිදිනම සවස 7ට Zoom මගින් පවත්වනු ලබන බයිබල් ස්ටඩීස් හා ඒ සඳහා සම්බන්ධ වන්න කරුණාකර අප සභාවේ වැඩමල්ලක හා සම්බන්ධ වන්න. ස්තුතියි. Sunday School හිතෝපදේශයේ 22 වන පරිච්ඡේදයේ 6 වන වගන්තියේ මෙසේ සඳහන් වෙනවා. දරුවා බාලවියේදීම යහමගට යවන්න. එවිට ඔහු මාළුවියේදීත් ඉනිවත්ව නොයයි. අප දේව සභාව විසින් සෑම ඉරිදිනම සවස 2:30ට Zoom මගින් පවත්වනු ලබන Sunday School එකත් අප දරුවන් හට ස්වාමින්ගේ වචනය ගැලවීමේ ක්‍රියාවලිය පහදා දීමට වටිනා තෝතැන්නක්. මගහරින්න එපා. ඒ සෑම අධ්‍යයනයක්ම අප සභාවේ ඉරිදින දේව වචනයත් හා සමගාමීව සකස් කරන නිසා ස්වාමීන් වහන්සේ ගැන පවුලේ සෑමට එක්ක මාතෘකාවක් යටතේ කතා කිරීමට මේ නිසා අවකාශය ලැබෙනවා. ඉතින් අප සභාවේ සෑම දරුවෙකුම මේ පාඩම් සමග සම්බන්ධ කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා. ස්තුතියි. Need support. ශුද්ධ බයිබලයේ යොහන් සුවිශේෂයේ 15 වන පරිච්ඡේදයේ 12 වන වගන්තිය මෙසේ සඳහන් වෙනවා. මාගේ ආඥාව නම් මා නුඹලාට ප්‍රේම කළාක් මෙන් නුඹලා එකිනෙකාට ප්‍රේම කරපල්ලා යනුයි. අප මේ ගත කරන්නේ තමත් ආචාර කාලයක්. කොවිඩ් වසංගතය නිසාවෙන් බොහෝ දෙනා නොයෙකුත් ආකාර ප්‍රශ්න මානසික සිත් තැවුල් ආර්ථික අපහසුතාවනි බොහෝ දේ නිසා පීඩාවට පත් වෙලා තියෙනවා. ඔබත් කුමන ආකාරයක අපහසුතාවයකින් මිරී සිටී නම් මානසික ආතතියක් දැනෙන්නේ නම් ඔබ තනි වී ඇති බවට දැනෙන්නේ නම් කරුණාකර අප සභාවේ දේවගැතිවරයෙකු හා සම්බන්ධ වන්න. ඔබගේ පෞද්ගලිකත්වය අපි සෑම විටම ගරු කරනවා. දෙවියන් වහන්සේගෙන් ලැබෙන ප්‍රේමය සහනය අත්විඳින්න මේ ඔබට කරන ආදරණීය ඇරයුමයි. ස්තුතියි. ජේසුස් වහන්සේ උගන්වපු යාඥාව අපි ගීයෙන් සුරලෝ මණ්ඩලය කියන ගීතිකාව අපි ගායනා කරමු. අපත් සමග එකතු වෙන්න කොතනක සිටියත් ඔබ. හලෙලූයා. සුරලෝ මණ්ඩලේ
වැඩ සිටින පියේ සැරදේ ඔබේ සෙරේ නාමේ පැමිණෙව් මෙලොවේ ඔබේ රාජධානේ ඉටුවේ ඔබේ ආනමැදිනේ දින දින අපේ බත දෙනු මැන සමීදේ අප පව් සෑම කමනු මැනේ අය ගැන අප ඉවසන ලෙසිනේ විපතින් අප මුදනු මැනේ විපතින් අප මුදනු මැනේ විපතින් අප මුදනු මැනේ Hallelujah 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 අපි දෙවියන් වහන්සේගේ ආශිර්වාද අපි ලබා ගමු. ආදරණීය දෙවි පියාණෙනි මේ දරුවෝ කොතනක සිටියත් ඔබ වහන්සේ මේ දරුවන් ආශිර්වාද කරන බවට මම විශ්වාස කරනවා ස්වාමී. අපේ දුර්වලකම් දන්නා වූ දෙවියන් වහන්සේ ඒත් ඔබ වහන්සේ අපිට ආදරය කළා. ඒ වගේම ස්වාමිනී මේ දරුවන් ආශිර්වාද කරන්න. මේ නපුරගෙන් රැක ගන්න කරදරයක් නැතුව ජීවත් වෙන්න ඔබ වහන්සේ ආශිර්වාද කරන්න. වහන්සේගේ ලේවලෙන්ම මේ දරුවන්ව වසා ගන්න මා ආශිර්වාද කරමි. පිතාගේ පුත්‍රයාගේ ස්පීතු සාන්තුගේ නාමයෙන් මා ආශිර්වාද කරමි. ආමෙන්. හalleluya.